ආයිබෝවන් ව්‍යාපාර අධ්‍යයනයේ හදාන ලබන දුවේ පුතේ ඔබ මේ වෙන විටත් දන්නවා ලෝකේ වටිනාම සම්පත කුමක්ද කියලා. ලෝකේ වටිනාම සම්පත මානව සම්පත. අපි අද කතා කරන පාඩම වන්නේ සේවාදායක සෞඛ්‍ය හා ආරක්ෂාව ඇගීම. මෙහිදී අපේක්ෂිත ඉගුණුම්ඵල නැතිනම් ඔබෙන් බලාපොරොත්තු වන ප්‍රතිඵලයන් වන්නේ සේවාදායක සෞඛ්‍ය හා ආරක්ෂාව හැඳින්වීමේ හැකියාව. කවුද මේ සේවාදායකයා කියලා කියන්නේ? සේවාදායකයා කියලා කියන්නේ ආයතනයේට සේවය සපයන තැනැත්තා. නැත්නම් අපි කියනවා සේවකයා කියලා. ඒ වගේම සෞඛ්‍ය හා ආරක්ෂාව පිළිබඳව දුර්වල කළමනාකරණයක් හේතුවෙන් සේවා යෝජකයාට අත්වන අවාසි ලැයිස්තුගත කිරීමේ හැකියාවත් ඔබට ලැබෙනවා. කවුද මේ සේවා යෝජකයා කියලා කියන්නේ? සේවය නැත්නම් ආයතනයේ හිමිකරු. ඒ වගේම තමයි සෞඛ්‍ය හා ආරක්ෂාව කළමනාකරණය මගින් සේවා යෝජකයාට අත්වන ප්‍රතිලාභ පෙන්වා දීමේ හැකියාව ඔබට ලැබෙනවා. ඒ වගේම සෞඛ්‍ය හා ආරක්ෂාවේ වැදගත්කම වර්තමානයේ කෙතරම්ද කියලා පෙන්වා දීමේ හැකියාවත් ඔබට ලැබෙනවා. අපි සෞඛ්‍ය ගැන දන්නවා, ආරක්ෂාව ගැන දන්නවා. හැබැයි සෞඛ්‍ය හා ආරක්ෂාව කිසියම් ආයතනයකට වැදගත් වන්නේ ඇයි? කිසියම් ආයතනයක සේවකයින් තමයි වටිනාම සම්පත. ඇයි? ඔවුන් තමයි ආයතනයේ සියලු සම්පත් මෙහෙයීමේ කටයුතු සිදු කරනු ලබන්නේ. ඒ නිසා ඔවුන්ගේ සෞඛ්‍ය හා ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙමින් කටයුතු කිරීම ආයතනයකට තම අරමුණු හා පරමාර්ථ ඉටු කර ගැනීමට හැකියාව ලැබෙනවා. අපි සලකා බලමු සෞඛ්‍ය හා ආරක්ෂාව පිළිබඳව නිර්වචනයක් ගොඩනගා ගැනීමට. නැත්නම් අර්ථ දැක්වීමකට යමු. ඔබට මතකයි රැකියාවක මූලිකාංග. රැකියාවේ කටයුතු, රාජකාරී හා වගකීම්. මේ ආශ්‍රයෙන් තමයි අපි සෞඛ්‍ය පිළිබඳව හැඳින්වීම ගොඩනගා ගන්නෙ. නැත්නම් අර්ථ දැක්වීම ගොඩනගා ගන්නෙ. රැකියාවේ කටයුතු, රාජකාරී හා වගකීම් ඉටු කිරීමට සේවකයා තුළ පැවතිය යුතු පූර්ණ ශාරීරික හා මානසික නිරෝගීකම සේවාදායක සෞඛ්‍ය ලෙස තමයි අපි හඳුන්වන්නේ. ආරක්ෂාව පිළිබඳ හැඳින්වීම සලකා බලමු. සේවා නියුක්තිය හේතුවෙන් සෞඛ්‍යයට බලපෑම් ඇති කළ හැකි සියලුම උපද්‍රවයන්ගෙන් සේවකයන් සුරක්ෂිත කිරීම සේවාදායක නැතිනම් සේවක ආරක්ෂාව ලෙස අපි හඳුන්වනු ලබනවා. ඒ වගේම තමයි මේ සේවාදායක සෞඛ්‍ය හා ආරක්ෂාව කෙරෙහි බලපාන විවිධ උපද්‍රව තියෙනවා. නැත්නම් බාධාවන් තියෙනවා. අපි ඒවා හඳුනගන්නවා වෘත්තීය අනතුරු, වෘත්තීය රෝග, වෘත්තීය ආතතිය. හැබැයි ඔබ දන්නවා අනතුරු ගැන, ඔබ දන්නවා ලෙඩ රෝග ගැන, ඔබ දන්නවා ආතතිය ගැන. ඇයි මේවාට විශේෂණ පදයක් යොදලා වෘත්තීය අනතුරු, වෘත්තීය රෝග, වෘත්තීය ආතතිය ලෙස අපි හැඳින්වුවේ? මෙම රෝග හටගන්නේ කිසියම් සේවකයෙකුට Tamanගේ සේවා ආයතනය තුලදී නම් නැත්නම් සේවයේ යෙදීමේ සිටීදීම නම් මෙන්න මේ අනතුරු අපි වෘත්තීය අනතුරු කියනවා. ඒ වගේමයි මේ ලෙඩ රෝග වලට අපි කියන්නේ වෘත්තීය රෝග. ඒ වගේම වෘත්තීය ආතතිය කියලාත් කියනවා. අපි එකින් එක සලකා බලමු. අපි වෘත්තීය අනතුරු ගැන සලකා බලමු. ඇයි මේවට වෘත්තීය අනතුරු කියලා කියන්නේ? මේ අනතුරු සාමාන්‍ය ජීවිතයේදී විවිධ අය මුහුණ දෙනවා. සේවකයිනුත් මේ අනතුරු වලට මුහුණ දෙනවා. එහෙමනම් සේවකයින් සේවයේ යෙදී සිටීමේදී ඔවුන්ට මේ අනතුරු සිදු වෙනවා නම් අපි ඒවට කියනවා වෘත්තීය අනතුරු කියලා. අපි එකින් එක සලකා බලමු. ශ්‍රවණාබාධ. මෙන් අදහස් කරන්නේ ශ්‍රවණයට බාධා ඇතිවීම. ශ්‍රවණයට බාධා ඇති වෙන්න පුළුවන් විදි කොහොමද? ආයතනයේ යන්ත්‍ර සූත්‍ර වලින් අධික ශබ්දයක් පිට වෙනවා නම් ශ්‍රවණයට බාධා ඇති කරනවා. ඒ වගේම තමයි ආයතනයේ වැඩ කරන සේවකයන්ගේ ඇස්වලට ඇතිවන විවිධ අනතුරු. අපි ඒවට කියනවා දෘශ්‍යාබාධ කියලා. මේවා සිද්ධ වන්නේ ආයතනයේ යන්ත්‍ර සූත්‍ර ක්‍රියාත්මක කිරීමේදී සේවකයින්ට මේ අනතුරු සිද්ධ වෙනවා. ඒ වගේම තමයි බොහොම භයානකයි ශරීරාංග අහිමිවීම. ආයතනයේ යන්ත්‍ර සූත්‍ර ක්‍රියාත්මක කිරීමේදී සිදුවන බරපතලම අනතුරක් තමයි ශරීරාංග අහිමිවීම. ඒ වගේම අපි තව දන්නවා විදුලි සැර වැදීම සිද්ධ වෙනවා විදුලි කාන්දු වීමෙන්. ඒ වගේම සිද්ධ වෙන්න පුළුවන් පිලිස්සීම. ඒ නිසා අපි මේවට කියනවා වෘත්තීය අනතුරු කියලා. ඊළඟට අපි සලකා බලමු වෘත්තීය රෝග. ඔබ මේ ලෙඩ රෝග ගැන දන්නවා.
මේවා සාමාන්‍ය පුද්ගලයන්ටත් වැළඳෙනවා. හැබැයි අපි සේවකයින්ට වැළඳෙනවා නම් සේවා ස්ථානයේ රැකියා කටයුතු වල නියැලීම නිසා අපි ඒවට කියන්නේ වෘත්තීය රෝග කියලා. මේදී මම නැවතත් දුවල පුතාලට මතක් කරන්න කැමතියි. මෙහි දැක්වෙනවා පිළිකාව පිළිබඳ සංකේතයක්. ඔබේ සංකේත පිළිබඳ දැනුම යාවත් කාලීන කරගන්න. ඒ වගේම තමයි මේ පිළිකා ඇතිවීම සිද්ධ වෙන්න පුළුවන් ආයතන පරිශ්‍රයේ සේවකයින්ට අයහපත් තත්ත්වයක් ඇති වුණොත් මේ ලෙඩ රෝග වැළඳෙන්න පුළුවන්. ඒ වගේමයි ඇදුම සේවකයින්ට අසාත්මිකතාවයන් ඇතිවීම නිසා ඇදුම රෝගය හටගන්නත් පුළුවන්. විසවීම විවිධ ආයතනයේ රසායනික ක්‍රියාවලීන් නිසා විසවීම සිද්ධ වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි ආස්වාස ප්‍රාස්වාස අපහසුතා වාතයේ හිතකර භාවයක් නොවුනහම මේ වගේ ගැටලු ඇතිවීමට පුළුවන්. තවත් එක් අවස්ථාවක් වන්නේ ශාරීරික අපහසුතාව. අපිත් මේ රෝගයක් ලෙස සලකනවා. ඇයි? ආයතනීය සේවකයන් තමන් සේවයේ සලසන යන්ත්‍ර සූත්‍ර, ක්‍රියා කරන යන්ත්‍ර සූත්‍ර වල යෙදී සිටීමේදී දීර්ඝ කාලයක් ඔවුන්ට ඇතිවන්න පුළුවන් ශාරීරික අපහසුතාව. මේ නිසා ඔවුන්ට වැළඳෙන්න පුළුවන් වෘත්තීය රෝග. ඒ නිසා අපි මේ සියල්ලටම වෘත්තීය රෝග කියලා කියනවා. ඊළඟ උපද්‍රවය වන්නේ වෘත්තීය ආතතිය. අපි ආතතිය ගැන නම් අහලා තියෙනවා. ඒ වගේමයි මනෝවිද්‍යානුකූලව, වෛද්‍ය විද්‍යානුකූලව ආතතිය ගැන පුළුල් පැහැදිලි කිරීම හැඳින්වීම තියෙනවා. අපි දැන් කතා කරන්න යන්නේ වෘත්තීය ආතතිය. කිසියම් සේවකයෙකු සේවයේ යෙදී සිටීම නිසා ඔහුට ඇතිවෙන්න පුළුවන් උපද්‍රවයක් තමයි වෘත්තීය ආතතිය. උදාහරණයක් ලෙස අපි සලකා බලමු කිසියම් සේවකයෙකුට තියෙන වැඩ ප්‍රමාණය. නැත්නම් වැඩ කන්දරාව. ඔහුට નિયમિત කාලය තුලදී අවසන් කිරීමට නොහැකි වෙනවා. ඒ අනුව ඔහුගේ මනසේ ඇති වෙන ව්‍යාකූල තත්ත්වයක්. ඒ වගේම තමයි ඔහුට ලැබෙන සම්පත් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. කාලය ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මේ ආදී කටයුතු නිසා ඔහුගේ මනසේ ඇති වෙන ව්‍යාකූල තත්ත්වය මත ඔහුට තම කාර්යයන් සාර්ථකව ඉටු කරගන්න බැරි වෙනවා. මේක අපි සලකන්නේ වෘත්තීය ආතතිය සේවාදායක සෞඛ්‍ය හා ආරක්ෂාව කෙරෙහි බලපාන උපද්‍රවයක් හැටියට. මම දුවල පුතාලට පෙන්වා දෙන්න කැමතියි මෙහි දැක්වෙන රූප සටහනේ මොළයේ පැතිකඩක රූපයක් දැක්වෙනවා. මෙහි කුඩා ඉංග්‍රීසි අකුරු වලින් වචන කීපයක් සකස් කරලා තියෙනවා. මේ වචනවල අදහසෙන් දැක්වෙන්නේ කිසියම් අයෙකුට වෘත්තීය ආතතිය ඇති වෙන්න පුළුවන් තත්වයන්. වෘත්තීය ආතතියේ තත්වයන් පිළිබඳ තමයි මෙහිදී දැක්වෙන්නේ. ඊළඟට මම සෞඛ්‍ය හා ආරක්ෂාව පිළිබඳ දුර්වල කළමනාකරණයේ හේතුවෙන් සේවා යෝජකයාට අත්වන අවාසි ලැයිස්තුවක් හැදුවා. දුවේ පුතේ බලන්න මේ ලැයිස්තුවේ සඳහන් අවාසි මොනවද කියලා. මේවා සේවා යෝජකයාට අත්වන අවාසි ලෙස අපි හඳුන්වනවා. ඒ කියන්නේ ආයතනයේ හිමිකරුට නැත්නම් අයිතිකරුට. සේවක වන්දි රක්ෂණය සඳහා වන වාරිකය ඉහළ යාම. ඇයි වාරිකය ඉහළ යන්නේ? මේ ආයතනයේ සෞඛ්‍ය හා ආරක්ෂාව පිළිබඳ කළමනාකරණය දුර්වලයි. ඒ නිසා මොකද වෙන්නේ? රක්ෂණ ආයතන තමන්ගේ වාරික මුදල ඉහළ දමනවා. ඒ වගේම තමයි නිරන්තරයෙන් මේ ආයතනයේ අනතුරු ලෙඩ රෝග හටගන්න නිසා සේවකයන්ගේ වන්දි ගෙවීම ඉහළ යනවා. ඒ වගේමයි නීතිමය වියදම් මේ සියලු කටයුතු සඳහා දරන්න සිද්ධ වෙනවා. ඒවා ඉහළ යාමක් සිද්ධ වෙනවා. මේ ආයතනයේ සේවකයන් සෑම විටම අසහනයටපත් වෙලා අතෘප්තියටපත් වෙලා ඉන්නේ. ඒක ආයතනයේට අවාසියක්. මේ නිසා මොකද වෙන්නේ ආයතනයේට? සේවක ඵලදායකත්වය නිරන්තරයෙන් පහත වැටෙනවා. සේවක ගුණාත්මක භාවය පහළ යාමත් සිද්ධ වෙනවා. ඒ වගේමයි උපකරණ වලට සිදුවන අලාභහානි වැඩි වෙනවා. තවත් අවාසියක් වන්නේ අනවශ්‍ය ලෙස වෛද්‍ය වේදම් ඉහළ යනවා. ඒ වගේම තමයි සමස්ත ආයතන අතුරින් මේ ආයතනයේ සෞඛ්‍ය හා ආරක්ෂාව දුර්වලයි කියලා සමාජයේ ප්‍රචලිත වුණාට පස්සේ ආයතනයේ කීර්ති නාමයට ඒක හානියක්. ඒ වගේම අපි සලකා බලමු ඊළඟ අවාසිය. සේවක ප්‍රවාසිතාව ඉහළ යාම. මින් අදහස් කරන්නේ සේවකයින් වැඩට නොපැමිණීම හෝ සේවකයින් වැඩට පැමිණිලා සේවය නොසැපයීම. ඒ වගේම තමයි ඊළඟ අවස්ථාව සේවක පිරිවැටුම ඉහළ යාම. මින් අදහස් කරන්නේ කුමක්ද? සේවකයින් කිසියම් කාලයක් තුලදී ආයතනයෙන් ඉවත්ව යාමේ ශීඝ්‍රතාවය. ඇයි සේවකයන් ආයතනයෙන් ඉවත්ව යන්නේ? මේ ආයතනයේ සෞඛ්‍ය හා ආරක්ෂාව පිළිබඳ පවතින දුර්වල කළමනාකරණයක් නිසා.
අපි ඊළඟට සලකා බලමු මෙහි අනිත් පැත්ත. ඒ කියන්නේ සෞඛ්‍ය හා ආරක්ෂාව කළමනාකරණය තුළින් සේවා යෝජකයාට අත්වන ප්‍රතිලාභ. මෙහි සඳහන් ලැයිස්තුව දෙස අපි බලමු. සේවකින්ගේ චිත්ත ධෛර්යය ඉහළ යනවා. ඇයි? ඔවුන් දන්නවා මේ ආයතනයේ සෞඛ්‍ය හා ආරක්ෂාව විධිමත්ව කළමනාකරණය කරලා තියෙන්නේ කියලා. ඒ වගේම තමයි මේ ආයතනයේ සේවකින්ට අනතුරු සිදුවීම අවම වෙනවා. ඒ වගේම මේ අනතුරු වෙනුවෙන් දරන්න සිදුවන නීතිමය තත්වයන්ට දැරීමට සිදුවිය හැකි පිරිවැය අවම වෙනවා. ඒ වගේම තමයි මේ ආයතනයේ සේවක ප්‍රවාසිතාව අවම වෙනවා. සේවකින් බොහොම කැමැත්තෙන් වැඩට පැමිණෙනවා. ඒ වගේම සමස්ත ආයතනයේ සලකා බැලීමේදී සංවිධානයේ ඵලදායීතාව ඉහළ යාමක් සිද්ධ වෙනවා. තවත් වැදගත්ම අවස්ථාවක් වෙන්නේ ආයතනයේ සේවකීන් සහ සේවා දායකයින් අතර මනා ශ්‍රමික සම්බන්ධතාවයක් පවතිනවා. ඇයි? ඔවුන්ට සහතිකයක් තියෙනවා ආයතනයේ සෞඛ්‍ය හා ආරක්ෂාව විධිමත්ව කළමනාකරණය කරලා තියෙන බවට. ඒ වගේම තමයි තවත් වැදගත්ම දෙයක් වන්නේ මෙම ආයතනයේ සෞඛ්‍ය හා ආරක්ෂාව කළමනාකරණය කරලා තියෙන නිසා වෙනත් ආයතන තම නිෂ්පාදිත මිලදී ගැනීමේදී සෞඛ්‍ය හා ආරක්ෂාව පිළිබඳ නිවැරදි පිළිවෙත් අනුගමනය කරන ආයතන වලින් නිෂ්පාදිත මිලදී ගැනීමේදී ප්‍රමුඛතාවය ලබා දෙනවා. එය මේ ආයතනයේට හොඳ අවස්ථාවක්. ඒ නිසා අපි කියනවා සෞඛ්‍ය හා ආරක්ෂාව කළමනාකරණය තුළින් සේවා යෝජකයාට එනම් අයිතිකරුවන්ට නිතැතින්ම අත්වන්නේ ප්‍රතිලාභ කියලා. මම කැමති දුවලා පුතාලත් එක්ක දැන් අපි මේ දක්වා ඉගෙනගත්ත පාඩම සාරාංශගත කරලා කතා කරන්න. ඔබ දැන් ඉගෙනගෙන තියෙනවා දුවේ පුතේ සේවාදායක සෞඛ්‍ය හා ආරක්ෂාව පිළිබඳව නිර්වචනයක් ගොඩනගන්න. නැත්නම් අර්ථ දැක්වීමක් කරන්න පුළුවන්. ඒ වගේම තමයි අපි මේ පාඩමේදී ඉගෙන ගත්තා වෘත්තීන් නිසා හටගන්නා උපද්‍රව. ඒවා නම් කරා. මොනවද ඒ උපද්‍රව? වෘත්තීය අනතුරු, වෘත්තීය රෝග, වෘත්තීය ආතතිය. ඒ වගේම තමයි වෘත්තීය උපද්‍රව වළක්වා ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග. අපිට මේ වෘත්තීය උපද්‍රව වළක්වා ගැනීමට විවිධ ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. ඒ වගේම තමයි සෞඛ්‍ය හා ආරක්ෂාව පිළිබඳව දුර්වල කළමනාකරණය හේතුවෙන් සේවා යෝජකයාට අත්වන අවාසි ලැයිස්තුගත කිරීමේ හැකියාව ලැබුණා. ඒ වගේමයි සෞඛ්‍ය හා ආරක්ෂාව කළමනාකරණය තුළින් සේවා යෝජකයාට අත්වන ප්‍රතිලාභයන් වෙන වෙනම පෙන්වා දීමේ හැකියාව අපිට ලැබුණා. දුවේ පුතේ අපි දැන් ක්‍රියාකාරකමකට යමු. මම මෙහිදී මතක් කරන්න කැමති දුවලා පුතාලට 2019 ව්‍යාපාර අධ්‍යයනය දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ 4 වෙනි ප්‍රශ්නේ 3 වෙනි අණු කොටස. එහි අහලා තිබුණේ දුම්රිය ප්‍රවාහන සේවයේ දුර්ලභතා සහ ඒවා මගහරවා ගැනීමට ඔබේ යෝජනා දක්වන්න කියලා. මම මේ ප්‍රශ්නය නැත්තම් මේ ක්‍රියාකාරකම ගොඩනැගුවේ ඒ ආශ්‍රයෙන්. බලමු මේ ක්‍රියාකාරකම ගැන අපි. සේවාදායක සෞඛ්‍ය හා ආරක්ෂාව කෙරෙහි බලපාන උපද්‍රව හා ඊට අදාළ නිදසුන් නම් කර ඒවා මගහැරීමට ගත හැකි ක්‍රියාමාර්ග දක්වන්න. දැන් මේනකොට දුවේ පුතේ ඔබ දන්නවා උපද්‍රවයන් මොනවද කියලා. ඒ කියන්නේ වෘත්තීය අනතුරු, වෘත්තීය රෝග. ඊට පස්සේ අපි සලකා බලමු මේ වෘත්තීය අනතුරු වලින් එකක් තමයි ශ්‍රවණාබාධ. ඒ කියන්නේ ආයතනයේ සේවකයන්ගේ ශ්‍රවණයට බාධා ඇති වෙනවා. මේක වළක්වා ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග ගොඩක් තියෙන්න පුළුවන්. අපි එකෙන් එක ක්‍රියාමාර්ගයක් නැත්නම් විසඳුමක් කියනවා ආයතනයේ සේවකීන්ට ශ්‍රවණ උපාංග සවි කිරීම. ආයතනයේ යන්ත්‍ර සූත්‍ර වලින් අධික ශබ්දය පිට වෙන්න පුළුවන්. ඒක වළක්වා ගැනීමට ශ්‍රවණ උපාංග සවි කරනවා. ඒ වගේම තමයි දෙවෙනි අපි වෘත්තීය අනතුරු ලෙස තෝරගත්තේ දෘශ්‍යාබාධ. පෙනීමට ඇති කරන බාධා. ආයතනයේ සේවකයන්ට යන්ත්‍ර සූත්‍රවල ක්‍රියාත්මක කිරීමේදී මෙවැනි දෘශ්‍යාබාධ ඇති වෙන්න පුළුවන්. මේ වළක්වා ගැනීමේ හොඳම අවස්ථාව නැත්නම් හොඳම ක්‍රියාමාර්ගය වන්නේ දෘශ්‍ය උපාංග. ඒ කියන්නේ විශේෂිත ඇස් කණ්ණාඩි මෙම සේවකයන්ට පැළඳවීම. ඊළඟට අපි බලමු වෘත්තීය අනතුරක් තමයි විදුලිය කාන්දු වෙලා විදුලි සැරවැදීම. මේ සේවකයන්ට විදුලි සැරවැදීම සිද්ධ වෙනවා නම් ඒකත් වළක්ව ගන්න පුළුවන්. කොහොමද අපි මේක වළක්ව ගන්නේ? නැත්නම් මේකට විසඳුම මොකක්ද? નિયમિત ප්‍රමිතියෙන් යුක්ත විදුලි ආරක්ෂක උපාංග සවි කිරීම. ඒ තුලින් අපිට පුළුවන් මේ වෘත්තීය අනතුර නැත්නම් විදුලි සැරවැදීම වළක්වා ගැනීමට. අපි ඊළඟට සලකා බලමු වෘත්තීය රෝග. ස්වසන අපහසුතා. සේවකයන්ට ආයතන පරිශ්‍රය තුලදී
වැළඳෙන්න පුළුවන් රෝගයක් ස්වසන අපහසුතා, උස්ම ගැනීමේ අපහසුතා. එහෙනම් අපිට පැහැදිලි ආයතන පරිශ්‍රය තුල වාතය පිරිසුදු නැහැ, අපිරිසුදුයි. මේ නිසා අපිට සකස් කරගන්න පුළුවන් හොඳම විසඳුම වන්නේ ආයතනයේට පිරිසුදු වාතාශ්‍රය ලබා ගැනීම. මේ සඳහා වර්තමානයේදී නවතම උපාංග තියෙනවා. මේ උපාංග සවිකර ගැනීමේ හැකියාව ලැබෙනවා ආයතනයට. මේක තමයි හොඳම විසඳුම. මම මෙහිදී ඔබට පෙන්වා දීමට අදහස් කරේ ඔබ ඉගෙනගත්ත කරුණු ඇසුරෙන් හිතලා විමසා බලලා මනාව උත්තරයක් සකසා ගැනීමට මඟ පෙන්වීමයි. මොනවද ආයතනයක පවතින සම්බන්ධතා? අපි ඒකට කියන්නේ කාර්මික සම්බන්ධතා කියලා. අපි මේ පාඩමේ කතා කරන්න යන්නේ කාර්මික සම්බන්ධතාවන් විමර්ශනය කිරීමයි. ඒ වගේම මෙහිදී අපේක්ෂිත ඉගෙනුම්ඵල. ඒ කියන්නේ මේ පාඩම අවසානයේදී අපි අපේක්ෂා කරනවා ඔබගේ හැකියාවන්, නිපුණතාවයන් මොනවද කියලා. අපි එකින් එක සලකා බලමු. යහපත් සේව්‍ය සේවක සම්බන්ධතාවල ප්‍රයෝජන ලැයිස්තුගත කිරීමේ හැකියාව ඔබට ලැබෙනවා. ඊළඟට අයහපත් සේව්‍ය සේවක සම්බන්ධතාවල ප්‍රතිවිපාක හඳුන්වා දීමේ හැකියාවත් ලැබෙනවා. අපි මේ පාඩමේදී කාර්මික සම්බන්ධතා විමර්ශනය කරමු. මෙහිදී අපේක්ෂිත ඉගෙනුම්ඵල නැතිනම් මේ පාඩම අවසානයේදී ඔබට ලැබෙන නිපුණතාවයන්, හැකියාවන් කිහිපයක් අපි සලකා බලමු. එකක්, යහපත් සේව්‍ය සේවක සම්බන්ධතාවල ප්‍රයෝජන ලැයිස්තුගත කිරීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේමයි අයහපත් සේව්‍ය සේවක සම්බන්ධතාවල ප්‍රතිවිපාක පෙන්වා දීමේ හැකියාවත් ලැබෙනවා. තවත් එකක් වන්නේ සේව්‍ය සේවක අයිතිවාසිකම්, වගකීම්, යුතුයකම් හඳුන්වා දීමේ හැකියාවත් ඔබට ලැබෙනවා. ඒ වගේම තමයි කාර්මික ආරවුලක් හඳුන්වා එවැන්නකට බලපාන හේතු ඉදිරිපත් කිරීමේ හැකියාවත් ඔබට ලැබෙනවා. තවත් එකක් වන්නේ කාර්මික ආරවුලක් මගින් ඇති කරන ලබන බලපෑම් සේවා යෝජකයින්ට, සේවා දායකයින්ට හා පාරිභෝගිකයින්ට වෙන්වෙන්ව දැක්වීමේ හැකියාවත් ඔබට ලැබෙනවා. තවත් ඉගෙනුම්ඵලයක් වන්නේ වෘත්තීය සමිතියක් හඳුනාගෙන එහි අරමුණු හා කාර්ය ලැයිස්තුගත කිරීමේ හැකියාවත් ඔබට ලැබෙනවා. තවත් එකක් වන්නේ කාර්මික ක්‍රියාමාර්ග හඳුන්වා විවිධ කාර්මික ක්‍රියාමාර්ග පැහැදිලි කිරීමේ හැකියාවත් ඔබට ලැබෙනවා. කාර්මික ක්‍රියාමාර්ග වැළැක්වීම සඳහා සේව්‍යයන්ට ගත හැකි ක්‍රියාමාර්ග පැහැදිලි කිරීමේ හැකියාවත් ඔබට ලැබෙනවා. ඒ වගේම තමයි දුවේ පුතේ සාමූහික ගිවිසුම යන්න හඳුනාගෙන එහි ප්‍රතිලාභ සේව්‍ය හා සේවකීන්ට වෙන්වෙන්ව දැක්වීමේ හැකියාවත් ඔබට ලැබෙනවා. කාර්මික සම්බන්ධතා විමර්ශනය කිරීමේදී අපිට ප්‍රධාන පාර්ශව දෙකක් හඳුනා ගන්න ලැබෙනවා. කවුද මේ පාර්ශව දෙක? සේවා යෝජකයා, ඒ කියන්නේ සේව්‍ය නැත්නම් ආයතනයේ අයිතිකරු, හිමිකරු. ඒ වගේම තමයි සේවා දායකයා, සේවයට දායක වන තැනැත්තා. එහෙම නැත්නම් සේවකයා. අපි මෙහෙම සරලව හැඳින්වුවාට මේ පිළිබඳව අපි නිර්වචනයක් නැත්නම් අර්ථකථනයක් ගොඩනගා ගන්නවා. මෙහිදී ඔබට පැහැදිලි සේව්‍යයා කිසියම් පාරිශ්‍රමිකයක් මත යම් පුද්ගලයෙකු, පුද්ගල කණ්ඩායමක් යම් සේවයක නිරත කරවන්නන් සේව්‍යයා ලෙස හඳුන්වනු ලබනවා. ඒ වගේම අපි සලකා බලමු සේවා දායකයා කියලා කියන්නේ කවුද කියලා. සේව්‍යයා යටතේ කුමන හෝ තරාතිරමක පදනමක් හෝ ගිවිසුමක් මත යම් පරිශ්‍රමයක් ලබමින් වැඩ කරන හෝ වැඩ කිරීමට ගිවිසුමක් ඇති කරගත් ඕනෑම පුද්ගලයෙකු සේවා දායකයෙකු ලෙස හඳුන්වනු ලබනවා. මෙතෙන් ඊටම වැදගත් පාරිශ්‍රමිකයක් මත, ඒ කියන්නේ දීමනාවක් මත තමයි මේ පාර්ශවයන් දෙක අතර සම්බන්ධතාවයක් ගොඩනැගිලා තියෙන්නේ. ඒ වගේමයි මෙහිදී අපි ආයතනයේ ක්‍රියාකාරීත්වයට නැත්නම් ආයතනයේ අරමුණු පරමාර්ථ ඉටු කර ගැනීමට මේ සම්බන්ධතාවය ඊටම වැදගත් වෙනවා. දුවේ පුතේ, ඔබ මානව අයිතිවාසිකම් ගැන දන්නවා. ඒ වගේම තමයි ඔබ පාසලේදී සැමරු ළමා දිනය ඔක්තෝබර් 1 වෙනිදා ලෝක ළමා දිනය එදාට ළමා අයිතිවාසිකම් ගැන කතා කරා. මම දැන් කැමති ඔබත් සමග මානව සම්පත් කළමනාකරණයට අදාළව සේවක අයිතිවාසිකම් ගැන කතා කරන්න. මොනවද මේ සේවක අයිතිවාසිකම් කියලා කියන්නේ? සේවකයන් වෙත පැවරෙන කාර්යය යථා පරිදි ඉටු කිරීම සඳහා සේවා ගිවිසුම්, ආඥා පනත් යනාදීන් ඔවුන්ට ලැබෙන හිමිකම් හා වරප්‍රසාද සේවක අයිතිවාසිකම් ලෙස හඳුන්වනු ලබනවා. මම ඉදිරිපත් කරන්නම් ආඥා පනතකට නිදසුනක්.
වෘත්තීය සමිති ආඥා පනත. ඒ වගේම පනතකට නිදසුනක් වන්නේ කාර්මික ආරවුල් පනත. මේවායින් සේවකයින්ට හිමිකම් හා වරප්‍රසාද ආරක්ෂා වෙනවා. අපි බලමු සේවක අයිතිවාසිකම් වලට නිදසුන් කීපයක්. එකක් සේවයට සරිලන වැටුප් ලබා ගැනීම සේවක අයිතිවාසිකමක්. ඒ වගේම තමයි යහපත් ආරක්ෂිත වැඩ පරිසරයක් ලබා ගැනීමත් සේවක අයිතිවාසිකමක්. ඊළඟ සේවක අයිතිවාසිකම වන්නේ වෘත්තීමය සෞඛ්‍ය හා වෘත්තීමය අනතුරු වලින් ආරක්ෂාව තහවුරු කර ගැනීමයි. මෙහිදී සේවකයන්ගේ අයිතිවාසිකම් සුරකීමට විවිධ ආයතන වෘත්තීය සමිති ක්‍රියාත්මක වෙනවා. අපි සලකා බලමු සේවක යුතුයකම් හා වගකීම්. වගකීම් ඉටු කිරීම සඳහා සේවකයන් බැඳී සිටිනවා. මොනවද මේ වගකීම්? සංවිධානයේ අරමුණු ඉටුවන පරිදි වැඩ කිරීම. වැඩ ස්ථානයේ යහපත් ලෙස හැසිරීම. රැකියා ගිවිසුමට අනුව කාර්ය ඉටු කිරීම. ආයතනයේ දේපල හා උපකරණ නිසි පරිදි පරිහරණය කිරීම. ඒ වගේමයි සේවකයන්ගේ යුතුයකම්. මේ යුතුයකම් ඉටු කරන්නේ ඔවුන් ස්වේච්ඡාවෙන්. මොනවද මේ යුතුයකම්? සේවක වගකීම් නිසි පරිදි ඉටු කිරීම. ආයතනයේ වැඩි දියුණුව සඳහා උනන්දු වීම, කැපවීම. ආයතනයේ රහස් බාහිර පාර්ශ්ව අතර පත් නොකිරීම. ආයතනයේ කීර්ති නාමය ආරක්ෂා කිරීම හා වර්ධනය කිරීම. අපි මේ කතා කරේ සේවකින්ගේ පැත්තෙන්නේ. සේවකයන්ගේ. ඒ කියන්නේ ආයතනයේ හිමිකරුවන්ගේ පැත්තේ තියෙනවා අයිතිවාසිකම්, වගකීම් හා යුතුයකම්. අපි කිහිපයක් සලකා බලමු. අයිතිවාසිකමක් ලෙස අපිට දක්වන්න පුළුවන් රැකියා ගිවිසුමට අනුව කාර්ය ඉටු කරවා ගැනීම. ඒ වගේමයි નિયમિત පැය ගන්න තුල සේවය ලබා ගැනීම. අපි සලකා බලමු සේවකයන්ගේ අයිතිකරුවන්ගේ වගකීම් මොනවද කියලා. රැකියා ගිවිසුමට අනුව ගිවිසගත් වැටුප ගෙවීම වගකීමක්. සේවකින්ගේ වාර්තා නිසි ලෙස පවත්වා ගැනීම වගකීමක්. නිදසුනක් ලෙස මේ වාර්තා හැටියට අපිට දක්වන්න පුළුවන් වැටුප් වාර්තා, නිමාඩු වාර්තා ආදිය. බලමු අපි සේවකයන්ගේ නැත්නම් අයිතිකරුවන්ගේ යුතුයකම් මොනවද කියලා. සේව්‍ය වගකීම් නිසි ලෙස ඉටු කිරීම. ඒ වගේම තමයි රැකියා සුරක්ෂිතතාව තහවුරු කිරීම. මේ අපි පෙන්වා දුන්නේ අයිතිවාසිකම්, වගකීම් හා යුතුයකම් කීපයක් පමණයි. තවත් අයිතිවාසිකම්, වගකීම්, යුතුයකම් තියෙනවා. මානව සම්පත් කළමනාකරණය යටතේ අපි ඊළඟට සලකා බලන්නේ කාර්මික ආරවුල් යනු කුමක්ද කියලා. ආරවුලක් කිව්ව සැනින් අපිට මතක් වෙන්නේ යහපත් තත්වයක් නොවේ. අපි බලමු කාර්මික ආරවුල් කොහොමද නිර්වචනය නැත්නම් අර්ථකථනය කරලා තියෙන්නේ. කිසියම් වෘත්තීය ප්‍රශ්නයක් හේතු කොටගෙන සේවා යෝජකයින් හා සේවකයින් අතර ඇතිවන ගැටුම් කාර්මික ආරවුල් වේ. ඒ කියන්නේ සේවා යෝජකයින් අයිතිකරුවන් හා සේවකයින් අතර කිසියම් ගැටුමක් ඇති වෙනවා නම් වෘත්තීය ප්‍රශ්නයක් හේතු කොටගෙන අපි ඒකට කියන්නේ කාර්මික ආරවුල් කියලා. මේ කාර්මික ආරවුල් ඇතිවීමට විවිධ හේතුන් බලපාන්න පුළුවන්. අපි එක හේතුවක් ලෙස සලකනවා ආරක්ෂාව දීම හෝ නොදීම. කිසියම් අයෙකුට රැකියාව ලබා දීමත් ආරවුලක් වෙන්න පුළුවන්, ලබා නොදීමත් ආරවුලක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි සේවා නියමයන් නැතිනම් කොන්දේසි සම්බන්ධව කිසියම් ගැටලුවක් එන්න පුළුවන්. ඒ වගේමයි සේවා තත්වය පිළිබඳවත් ගැටලු මතුවෙන්න පුළුවන්. මේ මත ආයතනයක කාර්මික ආරවුල් හට ගැනීමක් සිද්ධ වෙන්න පුළුවන්. අපි සලකා බලමු කිසියම් ආයතනයක කාර්මික ආරවුලක් ඇතිවීම නිසා බලපෑම් සිදුවන්න පුළුවන් ප්‍රධාන පාර්ශවයන් හා ඒ සිදුවිය හැකි බලපෑම් මොනවද කියලා. අපිට ප්‍රධාන පාර්ශවයන් තුනක් හඳුනගන්න ලැබෙනවා. සේවා යෝජකයින්, සේවා දායකයින් හා පාරිභෝගිකයින්. අපි බලමු කාර්මික ආරවුලක් නිසා සේවා යෝජකයින්, ඒ කියන්නේ ආයතනයේ හිමිකරුවන්ට, අයිතිකරුවන්ට මොනවද ඇතිවන බලපෑම්? එක බලපෑමක් තමයි අකණ්ඩව ව්‍යාපාර කටයුතු කරගෙන යාමට නොහැකි වීම. ඇයි? කාර්මික ආරවුල නිසා ආයතනයේ කටයුතු ඇන හිටිනවා. ඒ වගේම තමයි ආයතනයේ කීර්ති නාමයට අහිතකර ලෙස බලපෑමක් සිද්ධ වෙනවා. ඊළඟ බලපෑම වන්නේ තම වෙළඳපොළ කොටස අහිමි වීම. ඒ කියන්නේ කාර්මික ආරවුල නිසා ආයතනයේ නිෂ්පාදිත සිදුවන්නේ නැහැ. වෙළඳපොළට ඉදිරිපත් කරන්න වෙන්නේත් නැහැ. එතකොට වෙළඳපොළේ Tamanට තිබුණ වෙළඳපොළ කොටස අහිමි වේයාමක් සිද්ධ වෙනවා. මෙය සිදුවිය හැකි බලපෑමක්. ඊළඟ බලපෑම වන්නේ සේවා දායකයින්ට નિયમિત පරිදි වැටුප් නොලැබී යාම හෝ ප්‍රමාද වීම. ඇයි? ඔවුන් කාර්මික ආරවුලක් නිසා ඔවුන්ගේ ආයතනයේ සේවා කටයුතු නිසි පරිදි සිද්ධ වෙන්නේ නැහැ. ඒකයි මේ තත්වයට හේතුව. ඒ වගේම
ජීවන තත්ත්වය පහත වැටීම සිද්ධ වෙනවා. සේවකින්ට නියමිත පරිදි වැටුප් ලැබෙන්නේ නැහැ. උන්ට ජීවත් වීමේ ගැටලු මතුවෙනවා. ඒ වගේම තමයි කාර්මික සාමයේ බිඳ වැටීම වගින් සුහදතාවය paludu වෙනවා. ආයතනයේ හිමිකරුවන් හා සේවකයන් අතර සුහදතාවයක් නැහැ. කාර්මික සාමයේ බිඳ වැටිලා තියෙන්නේ. මෙන්න මේක ආයතනයේට හොඳ නැති තත්ත්වයක්. ඒ වගේම තමයි පාරිභෝගිකයන්. පාරිභෝගිකයින්ට වන බලපෑම අපි බලමු කොහොමද සිද්ධ වෙන්නේ කියලා. අදාළ භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යාම. ඇයි වෙළඳපළට ආයතනයේ නිෂ්පාදිත ලැබෙන්නේ නැහැ. නැත්නම් ඉදිරිපත් කරන්නේ නැහැ. ඒ නිසා අදාළ භාණ්ඩ හා සේවාවල මිල නිරන්තරයෙන් ඉහළ යනවා. ඒ වගේම තමයි වෙළඳපළේ භාණ්ඩ හිඟයක් ඇති වෙනවා. ඒකත් පාරිභෝගිකයින්ට වන අවාසියක්. ඊළඟට සුපුරුදු භාණ්ඩ පරිභෝජන අවස්ථා අහිමි වෙනවා. Taman කිසියම් සන්නමක් යටතේ භාණ්ඩ පරිභෝජනය කිරීමට පෙළඹී සිටියා නම් ඒ සන්නම හිමි ආයතනය අපි උදාහරණයක් ලෙස සැලකමු බිස්කට් නිෂ්පාදිත ආයතනයක්. එහි කාර්මික ආරවුලක් තියෙන නිසා පාරිභෝගිකයන්ට ඒ නිෂ්පාදන මිලදීගෙන පරිභෝජනය කිරීමේ අවස්ථා අහිමි වී යනවා. එහිදී අපිට දැන් පැහැදිලි වෙනවා කාර්මික ආරවුල් නිසා ඇතිවන්නේ හිතකර බලපෑම් නොවේ. අහිතකර බලපෑම් ඇති වෙන්නේ. ඒක අපිට ගොඩක් වැදගත්. ව්‍යාපාර ආයතනයේ මේ කාර්මික ආරවුල් දිගටම පවත්වාගෙන යාමේ ගැටලු මතුවෙනවා. මේවා වළක්වාගෙන ව්‍යාපාර ආයතනය සාර්ථකව ඉදිරියට පවත්වාගෙන යා යුතුයි. අපි බලමු එහිදී මොනවද අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ග කියලා. අපි ඊළඟට වෘත්තීය සමිති ගැන සලකා බලමු. මේ සඳහා හොඳ නිර්වචනයක් තියෙනවා. වෘත්තීය අයිතිවාසිකම් ලබා ගැනීම සඳහා ඒවා රැක ගැනීම සඳහා කිසියම් කර්මාන්ත ශේෂ්ත්‍රයක හෝ වෘත්තීයක නියැලී සිටින සේව්‍යයන් හෝ සේවකයන් එකතු වී පිහිටුවාගත් සංවිධාන වෘත්තීය සමිතියක් ලෙස හඳුන්වනු ලබනවා. ඒ කියන්නේ ආයතනයක හිමිකරුවන්ටත් වෘත්තීය සමිති පිහිටවන්න පුළුවන්, සේවකයින්ටත් පිහිටවන්න පුළුවන්. හැබැයි දුවේ පුතේ ඔබ මතක තබා යුතු වැදගත් කරුණක් තියෙනවා. අපි මානව සම්පත් කළමනාකරණයේ පාඩම යටතේ මින් ඉදිරියට කතා කරන්නේ සේවකයින් පිහිටුවාගත් වෘත්තීය සමිති ගැන විතරයි. අපි බලමු ලංකාවේ වෘත්තීය සමිතියක් කම්කරු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ යුතුයි. මෙහි දැක්වෙන වෘත්තීය සමිති කීපයක් ගැන. මොනවද මේ වෘත්තීය සමිති? රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය. ඔබ ඒ ගැන දන්නවා. ලංකා වෘත්තීය සමිති සම්මේලනය, ලංකා ගුරු සංගමය, රජයේ පොදු සේවක සංගමය. මේ වෘත්තීය සංගම් ඉදිරියේදී අංකයක් දැක්වෙනවා. ඒ අංකයෙන් සඳහන් වෙන්නේ මෙහි ලියාපදිංචි කළාට පස්සේ ඔවුන්ට ලැබිච්ච අංකය. දුවේ පුතේ මම කැමතියි ඔබට මතක් කරන්න 12 ශ්‍රේණියේදී 4 වෙනි නිපුණතාවය යටතේ ඔබ ඉගෙනගත් ව්‍යාපාර සංවිධාන පාඩමට ඔබේ අවධානය යොමු කරන්න. එහිදී ඔබ ඕනෑම සංවිධානයක අරමුණක් පවතින බව ඉගෙන ගත්තා. එහෙනම් අපි මෙහිදී සලකා බලමු වෘත්තීය සමිතියකටත් අරමුණු තියෙනවා. මොනවද වෘත්තීය සමිතියකට තියෙන අරමුණු? වෘත්තීය සෞඛ්‍ය හා වෘත්තීමය අනතුරු වලින් ආරක්ෂාව සලසා ගැනීම එක් අරමුණක්. රැකියා සුරක්ෂිතතාව ඇති කර ගැනීම තවත් අරමුණක්. ඊළඟ අරමුණ වන්නේ අධ්‍යාපනය හා පුහුණුව ලබා ගැනීම. සාමූහික කේවල් කිරීමත් අරමුණක්. මොකක්ද මේ සාමූහික කේවල් කිරීම කියලා අදහස් කරන්නේ? අපි ඉදිරියේදී මේ ගැන පැහැදිලි කරනවා. දැන් අපි කෙටියෙන් සලකා බලමු. වෘත්තීය සමිතියක් හා ආයතනයේ හිමිකරුවන් අතර කිසියම් වෘත්තීය ගැටලුවක් මතුවූ විට එය निराකරණය කර ගැනීම සඳහා සාකච්ඡා කිරීම අපි කියනවා සාමූහික කේවල් කිරීම කියලා. ඒ වගේම තමයි වෘත්තීය සමිතියකටත් තියෙනවා කාර්යයන්. ඒ කාර්යයන් වලදී අපිට වැදගත් වෙනවා සාමූහික කේවල් කිරීම. ඒ කියන්නේ වෘත්තීය ගැටලුවක් පවතින විටදී ආයතනයේ හිමිකරුවන් සමග වෘත්තීය සමිතියේ නියෝජිතයන් එකතු වෙලා සාකච්ඡා කිරීම කළ යුතුයි. ඒක වෘත්තීය සමිතික කාර්යයක්. ඒ වගේම තමයි ඒකාබද්ධ සාකච්ඡාවලට සහභාගී වීම. එෙහිදී ආයතනයේ හිමිකරුවන් වේවා, රජය වේවා, වෘත්තීය සමිතිය වේවා මේ සියලු දෙනාම එකට එකතු වෙලා ඒකාබද්ධ සාකච්ඡාවලට සහභාගී වීමත් වෘත්තීය සමිතික කාර්යයක්. ඒ වගේමයි සමාජිකයින් සඳහා නෛතික ආරක්ෂාව රජයෙන් ලබා දීම. ඒකත් වෘත්තීය සමිතික කාර්යයක්. වෘත්තීය ක්‍රියාමාර්ග සැලසුම් කිරීම හා ක්‍රියාත්මක කිරීමත් වෘත්තීය සමිතියේ කාර්යයක්. මම කැමතියි අපේ දුවල පුතාලාට මතක් කරන්න 2019 ව්‍යාපාර අධ්‍යයනය 2 වෙනි ප්‍රශ්න පත්‍රයේ 7 වෙනි ප්‍රශ්නේ 4 වෙනි අනු කොටසේ ආයන්න අහලා තිබුණු ප්‍රශ්නය. සේවකයන් වෘත්තීය සමිතිවල සමාජිකත්වය ලබා ගැනීමට හේතු දෙකක් ලියන්න.
ඔබ මේ වෙන විට වෘත්තීය සමිතිය ගැන ඉගෙන ගත්තා, වෘත්තීය සමිතියේ අරමුණු ගැන ඉගෙන ගත්තා, වෘත්තීය සමිතියේ කාර්යයන් ගැන ඉගෙන ගත්තා. දැන් බලන්න මේ ප්‍රශ්නේ අහලා තියෙන විදිය. සේවකයන් වෘත්තීය සමිතිවල සමාජිකත්වය ලබා ගැනීමට හේතු. ඔබට හිතලා උත්තර ලියන්න තියෙන්නේ. එතකොට ඔබේ සිතීමේ හැකියාව, අවබෝධය පුළුල් කරගත යුතු වෙනවා. මෙහිදී වෘත්තීය සමිතිය පවත්වාගෙන යන්නේ කා වෙනුවෙන්ද? සමාජිකයන් වෙනුවෙන්. එහෙමනම් වෘත්තීය සමිතියේ සමාජිකත්වය ලබා ගැනීමට සේවකයන් පෙළඹෙන්නේ ඇයි? මේ වෘත්තීය සමිතියේ අරමුණු ඉටු කරගන්න. ඒ අනුව අපිට මෙහිදී පැහැදිලි පිළිතුරක් ගොඩනගා ගන්න පුළුවන්. වෘත්තීය සමිතියේ අරමුණු තමයි සේවකයන් වෘත්තීය සමිතිවල සමාජිකත්වය ලබා ගැනීමට හේතු වන්නේ. නැතිනම් අපිට කෙටියෙන්ම කියන්න පුළුවන් වෘත්තීය ආරක්ෂාව සලසා ගැනීම කියලා. ඒ අනුව ඔබට මේ පාඩම අධ්‍යයනයේදී විවිධ ප්‍රශ්නවලට අවබෝධයෙන් සිතා බලා පිළිතුරු ගොනු කර ගැනීමේ හැකියාව දියුණු කරගත යුතුයි. කාර්මික ක්‍රියාමාර්ග මොනවද කියලා අපි සොයා බලමු. කාර්මික ආරවුලක් පවතින විට එම ආරවුල සම්බන්ධයෙන් සේව්‍ය පක්ෂයට බලපෑම් කිරීමට වෘත්තීය සමිතිය උපයෝගී කරගන්නා විවිධ ක්‍රියාමාර්ග කාර්මික ක්‍රියාමාර්ග කියලා හඳුන්වනු ලබනවා. මේ කාර්මික ක්‍රියාමාර්ග වෘත්තීය සමිතිය විසින් ක්‍රියාත්මක කරනු ලබනවා. මොනවද මේ කාර්මික ක්‍රියාමාර්ගවලට නිදසුන්? අපි සලකා බලමු. කාර්මික ක්‍රියාමාර්ග. එහෙම නැත්නම් අපි කියනවා වෘත්තීය ක්‍රියාමාර්ග කියලා. මෙහි දැක්වෙනවා වෘත්තීය ක්‍රියාමාර්ග 12ක්. මේන් සමහර ඒවා දුවේ පුතේ ඔබ දැකලා ඇති, අහලා ඇති. අපි මේවායේ ක්‍රියාකාරීත්වය, මේවා නැත්නම් සිදු කරන ආකාරය, මෙහි බලපෑම ගැන අපි විස්තර සොයා බලමු. පළවෙනි එක අකුරට වැඩ කිරීම. මේන් අදහස් කරන්නේ ආයතනයේ නීති රීති අකුරටම අනුගමනය කරමින් සේවකින් වැඩවල නිරත වීමයි. ඔවුන් සිතා බලා කිසිදු කාර්යයක නියැලෙන්නේ නැහැ. මේදී ආයතනයේ සිද්ධවන්නේ කුමක්ද? වැඩ කටයුතු මන්දගාමී වෙනවා. ඒ වගේම වැඩ කටයුතු අකාර්යක්ෂම වෙනවා. ඊළඟ වෘත්තීය ක්‍රියාමාර්ගය සෙමින් වැඩ කිරීම. මෙහිදී ආයතනයේ සේවකයෝ හිතාමතාම වැඩි කාලයක් ගත කරමින් අදාළ කාර්යයන් වල නියැලෙනවා. මෙහිදීත් සිද්ධවන්නේ කුමක්ද? ආයතනයේ වැඩ කටයුතු මන්දගාමී වෙනවා. ඒ වගේම ආයතනයේට දැරීමට සිදුවන පිරිවැය අධික වෙනවා. ඊළඟ වෘත්තීය ක්‍රියාමාර්ගය වන්නේ කළුපටි පැලඳ වැඩ කිරීම. සේවකයෝ වැඩ කරනවා. හැබැයි ඔවුන් විරෝධය පළ කිරීම සඳහා අතේ හෝ හිසේ කළුපටි පැලඳ තමා වැඩ කිරීම සිදු කරන්නේ. ඊළඟ එක අතිකාල වැඩවල නොයෙදීම. සේවකයින් තමන්ගේ සාමාන්‍ය සේවා කාලයෙන් පස්සේ අතිකාල වැඩවල යෙදීම ප්‍රතික්ෂේප කරනවා. අපි ඒකට කියන්නේ අතිකාල වැඩවල නොයෙදීම කියලා. ඊළඟ ක්‍රියාමාර්ගය වැඩවල නොයෙදීම. මෙහිදී සේව්‍යයන්ට, ඒ කියන්නේ හිමිකරුවන්ට ආයතනයේ වසා දැමීමට බාධා කරමින් සේවකයන් ආයතනයේ තුල රැඳී සිටිමින් ඔවුන් කිසිදු කාර්යයක නියැලෙන්නේ නැතිව කටයුතු කිරීමට අපි කියන්නේ වැඩවල නොයෙදීම කියලා. ඒ වගේම තමයි වැඩ මගහැරීම. මෙහිදී සේවකයෝ ආයතනයේ සේවය නවතා දමා සිටිනවා. මෙහිදී ඔවුන් ආයතනයේ යන්ත්‍ර සූත්‍ර ක්‍රියා විරහිත කරමින් සේවය අඩාල කිරීමට කටයුතු කරනවා. ඒ වගේම තමයි කඩාකප්පල් කිරීම. මේ වෘත්තීය ක්‍රියාමාර්ගයේදී සිද්ධ වෙන්නේ ආයතනයේ යන්ත්‍ර සූත්‍ර ක්‍රියාත්මක කිරීමට නොහැකි වන ලෙස දොරගුළු දමා වසා දැමීම හෝ මෙම යන්ත්‍ර සූත්‍රවල සුළු කොටසක් ගලවා ඉවත් කරනවා ක්‍රියාත්මක කිරීමට නොහැකි වනසේ. මෙන්න මේකට අපි කියන්නේ කඩාකප්පල් කිරීම කියලා. ඊළඟ වෘත්තීය ක්‍රියාමාර්ගය වන්නේ පිකටින්. එහෙම නැත්නම් අපි මේකට ප්‍රතිබාහනය කියලාත් කියනවා. සේවකයින් Tamanගේ දිවා විවේක කාලය තුලදී ආයතනයේ ඉදිරිපිටට රැස් වෙලා විරෝධතා පෝරු බැනර් පෝස්ටර් ආදිය ප්‍රදර්ශනය කරමින් සාමකාමී උද්ඝෝෂණයක නිරත වෙනවා. මේකට අපි කියන්නේ පිකටින් නැත්නම් ප්‍රතිබාහනය කියලා. මෙහිදී සේවකයින් ආයතනයේ හිමිකරුවන්ට වැඩ වර්ජනයක් පිළිබඳව ඉඟියක් ලබා දීමට මේ අවස්ථාව යොදා ගනු ලබනවා. ඊළඟ වෘත්තීය ක්‍රියාමාර්ගය වන්නේ සංවිධානාත්මක ලෙස නිවාඩු ගැනීම. මේදී සිද්ධවන්නේ ආයතනයේ සේවකයෝ කණ්ඩායමක් ලෙස කිසියම් නිශ්චිත දිනක් හෝ කාලයක් තමන්ට හිමි නිවාඩු ලබා ගැනීමෙන් සේවයට වාර්තා කර නොසිටීම. කාර්මික ක්‍රියාමාර්ගයක් වන සංකේත වැඩ වර්ජනය සිදු කරන ආකාරය අපි සොයා බලමු. තම සේවක ඉල්ලීම් දිනා ගැනීම සඳහා
පාලක පක්ෂයට අනතුරු ඇඟවීමට යම් වෘත්තීය සමිතියක් තම සමාජිකයින් දිනක් හෝ වරුවක් යනාදී වශයෙන් යම් නිශ්චිත කාලයක් කලමනාකාරීත්වයේ දැනුවත් කොට රාජකාරියෙන් බැහැරව කටයුතු කිරීම අපි කියනවා සංකේත වැඩවර්ජනය කියලා. අකණ්ඩ වැඩවර්ජනය කියලා කියන්නේ කුමකක්ද? අකණ්ඩ වැඩවර්ජනය කියලා කියන්නේ තම ඉල්ලීම් සාකච්ඡා මගින් හෝ විරෝධතා පැවැත්වීම මගින් ඉටු කරවා ගැනීමට නොහැකි වූ විට තම ඉල්ලීම් ඉටුවන තුරු සේවකයින් සම්පූර්ණයෙන්ම වැඩ කටයුතු වල නිරත නොවීම අපි කියනවා අකණ්ඩ වැඩවර්ජනය කියලා. ඒ වගේම තමයි උපවාසය. මේ වෘත්තීය ක්‍රියාමාර්ගය සාමාන්‍යයෙන් වෘත්තීය සමිති ක්‍රියාත්මක කරන්නේ වෙනත් කිසිදු විරෝධතාවයකින් තමන්ගේ ඉල්ලීම් දිනා ගන්න බැරි වූ විට අනුගමනය කරන්නේ උපවාසය. උපවාසයක් සිද්ධ කරන්නේ කොහොමද? තම ඉල්ලීම් ඉටුවන තුරු සේවකයින් ආයතනයේ ඉදිරිපිට හෝ පිළිගත් පොදු ස්ථානයකට රැස් වී ආහාර ගැනීමෙන් වැළකී කටයුතු කිරීම තමන්ගේ ඉල්ලීම් ඉටුවන තුරු කටයුතු කිරීම අපි කියනවා උපවාසය කියලා. වැඩ වර්ජන කිරීමෙන් අත්වන්නේ අවාසියමයි. නැත්නම් ඇතිවන්නේ අහිතකර ප්‍රතිඵලමයි. අපි බලමු සේවා යෝජකයාට එනම් ආයතනයේ හිමිකරුට අයිතිකරුට මොනවද අත්වීමට පුළුවන් අවාසි? නිෂ්පාදන කටයුතු අඩාල වීම. තමන්ගේ ආයතනයේ සමස්ත නිෂ්පාදන කටයුතු සියල්ල අඩාල වෙලා යනවා. ඒක සේවා යෝජකයාට එනම් අයිතිකරුට අවාසියක්. ඒ වගේම තමයි තමන්ගේ ව්‍යාපාරයේ කීර්ති නාමයට හානියක් සිදු වෙනවා. වැඩ වර්ජනයක් පවතින ආයතනයක් බවට සමාජයේ ප්‍රචලිත වෙනවා. ඒක සේවා යෝජකයාට නැත්නම් අයිතිකරුට අවාසියක්. ඒ වගේම තමයි ශ්‍රම පිරිවැටුම වැඩිවීම සිද්ධ වෙනවා. මොකක්ද මේ ශ්‍රම පිරිවැටුම කියලා කියන්නේ? අපි මීට කලිනුත් මේ ගැන සඳහන් කරා. ආයතනයක සේවකයන් කිසියම් කාලයක් තුල ආයතනයෙන් ඉවත් යාමේ ශීඝ්‍රතාව අපි කියන්නේ ශ්‍රම පිරිවැටුම කියලා. ඒ අනුව මේ ආයතනයේ හිමිකරුට අත්වන අවාසියක් තමයි නිරන්තරයෙන් සේවකයින් ඉවත්ව යාම. ඊළඟට අපි සලකා බලමු මේ වැඩ වර්ජනය නිසා සේවකයන්ට මොනවද අත්වන අවාසි කියලා. සේවක වැටුප්පා වෙනත් දීමනා නොලැබී යාම සිද්ධ වෙනවා. ඔවුන්ට නියමිත පරිදි වැටුප් ලැබෙන්නේ නැහැ. එයි මේ ආයතනයේ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක වෙන නිසා. ඒ වගේම තමයි සේවකින්ට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගනු ලබනවා ආයතනයේ හිමිකරුවන්. ඒ අනුව සේවකයින්ට විනය ක්‍රියාමාර්ග සඳහා මුහුණ දීමට සිදු වෙනවා. තවත් සමහර විට අවාසියක් වෙන්න පුළුවන් සේවකයින්ට උසස් වීම සඳහා ගැටලුවක් මතුවෙන්න පුළුවන් ඔවුන් වැඩ වර්ජනවල නියැලී සිටීම. ඒකත් සේවකයින්ට අවාසියක්. අපි ඊළඟට සලකා බලමු සමස්ත ආර්ථිකයට නැත්නම් රටට අත් වෙන්න පුළුවන් අවාසි නැත්නම් අහිතකර ප්‍රතිඵල මොනවද කියලා. වෙළඳපොලේ භාණ්ඩ හිඟවීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි සමාජ ප්‍රශ්න වර්ධනය තුළින් ජන ජීවිතය අඩාල වීම. ඒ කියන්නේ සේවකයින් ඉන්නවා වැඩ වර්ජනයට සහභාගී වෙලා ඔවුන්ට වැටුප් ලැබෙන්නේ නැහැ. ඔවුන්ගේ ජීවන තත්ත්වයට ගැටලු මතුවෙනවා. මේක සමාජීය ප්‍රශ්නයක් දක්වා වර්ධනය වීමේ අවස්ථා තියෙනවා. ඒඳ අපි කියනවා රටේ ආර්ථිකයටත් රටේ ආයතනවල වැඩ වර්ජන තියෙනවා නම් අත්වන්නේ නිතැතින්ම අවාසි නැත්නම් අහිතකර ප්‍රතිඵල කියලා. කාර්මික ක්‍රියාමාර්ග වැළැක්වීම සඳහා සේවකයන්ට ගත හැකි ක්‍රියාමාර්ග. මේන් අදහස් කරන්නේ සේවකයින් කාර්මික ක්‍රියාමාර්ග ගන්නවා. ඒව වැළැක්වීමේ ක්‍රියාමාර්ග අයිතිකරුවන් නැත්නම් සේවකයන්ට ගන්න පුළුවන්. මොනවද මේ ක්‍රියාමාර්ග? අපි කීපයක් සලකා බලමු. පළවෙනිම ක්‍රියාමාර්ගය පිටමන් කිරීම, දොර වැසීම, ලොක් අවුට්. හැබැයි මේ වෙන විට ඔබ ලොක් ඩවුන් ගැන නම් දන්නවා. පිටමන් කිරීම කියලා අදහස් කරන්නේ මොකක්ද? ආයතනයේ හිමිකරුවන් තමන්ගේ නියමයන්ට සේවකයන් අවනත කර ගැනීම සඳහා සේවා ස්ථානය වසා දැමීම සිදු කරනු ලබනවා. එහෙම නැත්නම් తాවකාලිකව සේවා ස්ථානය වසා දානවා. ඒ වගේම තමයි සේවකයින් කීප දෙනෙකුගේ වැඩ නතර කරනවා, සේවය නතර කරනවා. මේකට අපි කියන්නේ පිටමන් කිරීම නැත්නම් දොර වැසීම කියලා. ඊළඟ ක්‍රියාමාර්ගයේ සේවය අතහැර ගියාසේ සැලකීම. කිසියම් සේවක පිරිසක් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ලෙස සේවයට නොපැමිණීම සිදු කරනු ලබනවා නම් ඔවුන්ව සේවය අතහැර ගියාසේ සලකා නැවත ඔවුන්ට සේවයට වාර්තා කිරීමේ ඉඩ ප්‍රස්තාව නැති කිරීම තමයි අපි කියන්නේ සේවය අතහැර ගියාසේ සැලකීම කියලා. ඊළඟ එක වර්ජන ආවරණය කිරීම. කිසියම් වෘත්තීය සමිතියක සේවකයින්
වර්ජනයක නියැලෙන විට එම වෘත්තීය සමිතියට අයත් නොවන සේවකයින් යොදාගෙන සේවා කටයුතු පවත්වාගෙන යාම වර්ජන ආවරණය කිරීම කියලා කියනවා. මේකට හොඳ උදාහරණයක් තියෙනවා. ලංකාවේ දුම්රිය ප්‍රවාහනයේ දුම්රිය රියදුරන් වැඩ වර්ජනය කරනවා. එවිට රජය මොකද කරන්නේ? විශ්‍රාම ගිය දුම්රිය රියදුරන් යොදවාගෙන වර්ජනය ආවරණය කරනවා. මෙන්න මේ උදාහරණය අපිට පෙන්වා දීමට පුළුවන්. ඒ වගේම තමයි ඊළඟ ක්‍රියාමාර්ගය වන්නේ අන්‍යෝන්‍ය ආධාර වැඩසටහන් භාවිතය. මේන් අදහස් කරන්නේ වර්ජිත කාලය තුලදී ආයතනයේට ආදායම් නොලැබී යනවා. මෙහිදී Tamanගේ කර්මාන්තයේ නියැලි අනිකුත් ආයතන වලින් මූල්‍ය ආධාර ලබා ගැනීමට කටයුතු කරනවා. මෙන්න මේ தത്വයට අපි කියනවා අන්‍යෝන්‍ය ආධාර වැඩසටහන් භාවිතය කියලා. කාර්මික ක්‍රියාමාර්ග වැළැක්වීම සඳහා සේව්‍යයන්ට ගත හැකි ක්‍රියාමාර්ගවල ඊළඟ ක්‍රියාමාර්ගය වන්නේ නිෂ්පාදනය මාරු කිරීම. මේදී සිද්ධ වන්නේ වර්ජනීය ක්‍රියාත්මක නොවන ශාඛා වෙත හෝ වෙනත් රටවල ශාඛා වෙත නිෂ්පාදනය මාරු කිරීමයි. ඒ අනුව ආයතනයේට තම නිෂ්පාදන කටයුතු අකණ්ඩව කරගෙන යාමේ හැකියාව ලැබෙනවා. මේ අනුව අපිට පැහැදිලි වන්නේ සේවකයින් විසින් කාර්මික ක්‍රියාමාර්ග නැත්නම් වෘත්තීය ක්‍රියාමාර්ග ගන්න අතර ඒවා වැළැක්වීම සඳහා සේව්‍යයන්ට ඒ කියන්නේ අයිතිකරුවන්ට ගත හැකි ක්‍රියාමාර්ගයක් තියෙනවා. ඒ අනුව අපිට පැහැදිලි ආයතනයක සාර්ථකත්වයේ පවත්වාගෙන යාම සඳහා සේවකයින්ගේ ගැටලු කාර්මික ආරවුල් ව්‍යාපාරයට හිතකර නොවන බව. අපි මෙහිදී බලමු මේ தත්ත්වය වළක්වා ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග මොනවද කියලා. ඒකේ එක අවස්ථාවක් තමයි සාමූහික කේවල් කිරීම. නැත්නම් අපි කියනවා සාමූහික කතිකාව කියලා. මොකක්ද මේකෙන් අදහස් කරන්නේ? වෘත්තීය ගැටලුවක් සම්බන්ධයෙන් එකඟතාවයකටපත් වීම සඳහා සේව්‍ය පක්ෂය හා වෘත්තීය සමිති නියෝජිතයන් අතර අදහස් සුවමාරු කර ගැනීම හෙවත් සාමූහිකව සාකච්ඡා කිරීම අපි කියනවා සාමූහික කේවල් කිරීම කියලා. ඒ වගේමයි ඊට පස්සේ එළඹෙන අවස්ථාව සාමූහික ගිවිසුම. වෘත්තීය ආරවුලක් සම්බන්ධව සේව්‍ය සේවක දෙපාර්ශ්ව අතර ඇති කර ගන්නා එකඟතාවයට අපි කියන්නේ සාමූහික ගිවිසුම කියලා. බලන්න මේ සාමූහික ගිවිසුමක ලක්ෂණ කම්කරු කොමසාරිස්වරයාගේ අනුමැතිය ලබා රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් නීත්‍යානුකූල ලියවිල්ලක් බවට පත් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි සාමූහික ගිවිසුමක කාලය වර්ෂ 3ක්. ඒ අනුව අපිට පැහැදිලි ආයතනයක කටයුතු සේව්‍ය සේවක දෙපාර්ශ්වයේ හිතකර සම්බන්ධතාවෙන් පවත්වා ගැනීම ඊටාම වැදගත් බව. මෙහිදී අපි සලකා බලමු සාමූහික ගිවිසුමක් ඇති කර ගැනීමේ අරමුණු හා ප්‍රතිලාභ. මොනවද සාමූහික ගිවිසුමක අරමුණු? අපි අරමුණු දෙකක් සලකා බලමු. සේව්‍ය සේවක වරප්‍රසාද අයිතිවාසිකම් හා යුතුයකම් ආරක්ෂා කිරීම. මේ ගිවිසුම මගින් සේව්‍යයන්ගේ සේවකයන්ගේ පාර්ශව දෙකේම වරප්‍රසාද හා අයිතිවාසිකම් යුතුයකම් ආරක්ෂා කරගන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි කාර්මික ආරවුල් වළක්වා කාර්මික සාමය ඇති කර ගැනීමේ අවස්ථාවක් ලැබෙනවා. ඒක ආයතනයේ ඊටම වැදගත්. ඇයි? ආයතනයේ කටයුතු මනාව පවත්වාගෙන යාම සඳහා සාමූහික ගිවිසුම ඊටම වැදගත් වෙනවා. අපි මේ සාමූහික ගිවිසුමක් ඇති කරගත්තට පස්සේ සේව්‍යයාට හා සේවකයාට ඒ කියන්නේ මේ පාර්ශව දෙකට ප්‍රතිලාභත් හිමි වෙනවා. අපි බලමු මේ ප්‍රතිලාභ මොනවද කියලා. සේව්‍යයාට ඒ කියන්නේ ආයතනයේ හිමිකරුට ලැබෙන ප්‍රතිලාභ නම් එකක් ආරවුල් निराකරණය කර ගැනීමට පහසු වෙනවා. පවතින්නේ ආරවුල් නම් ගැටලු නම් ඒවා निराකරණය කර ගැනීමේ අවස්ථාව මෙන්න උදා වෙනවා. ඒක ප්‍රතිලාභයක්. ඒ වගේම දෙවෙනි ප්‍රතිලාභය වන්නේ ආයතනයේ අඛණ්ඩ පැවැත්ම තහවුරු වීම. ඒ කියන්නේ ආයතනයේ මින් ඉදිරියට කිසිදු ගැටලුවක් ඇතිවන්නේ නැහැ. සියලුම එකඟතාවයන් පවත්වගෙන යන්නේ. ඒ වගේම තමයි සේවකයාට අත්වන ප්‍රතිලාභයක් මොකක්ද? කම්කරු අයිතීන් ආරක්ෂා කර ගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි රැකියා සුරක්ෂිතභාවය තහවුරු වෙනවා. මෙන්න මේ වගේ ප්‍රතිලාභයන් කීපයක් අපිට පෙන්වා දෙන්න පුළුවන් සාමූහික ගිවිසුමක් පවත්වා ගැනීමෙන් සේව්‍යයාට හා සේවකයාට අත්වන. ඊළඟට අපි සලකා බලමු මේ දක්වා අපි ඉගෙනගත්ත පාඩම. දුවේ පුතේ මේන් ඔබට ලැබුණ හැකියාවන් මොනවද? කාර්මික සම්බන්ධතා හඳුනා ගැනීමේ හැකියාව ඔබට ලැබුණා. ඒ වගේම තමයි කාර්මික සම්බන්ධතාවල වැදගත්කම ඔබ හඳුනාගත්තා. ඒ වගේමයි සේව්‍ය සේවක දෙපාර්ශ්වයේම
අයිතිවාසිකම් වගකීම් හා යුතුයකම් වෙන්වෙන්ව පෙන්වා දීමේ හැකියාව ඔබට ලැබුණා. ඊළඟට කාර්මික ආරවුල් ඇතිවීමට බලපාන හේතු. ඒ ගැනත් ඔබ මේදී ඉගෙන ගත්තා. ඊළඟට කාර්මික ආරවුල් නිසා බලපෑමට ලක්වන පාර්ශවයන් හා විය හැකි බලපෑම් මොනවද කියලා වෙන් කරලා හඳුනා ගැනීමේ හැකියාව ලැබුණා. ඊළඟට අපි වෘත්තීය සමිතියක් කියන්නේ මොකක්ද? එහි අරමුණු මොනවද? එහි කාර්යයන් මොනවද කියලා ඔබට ඉගෙන ගැනීමේ හැකියාව ලැබුණා. ඒ වගේම තමයි කාර්මික ක්‍රියාමාර්ග හා ඒවා වළක්වා ගැනීමට ඔබට යෝජනා ඉදිරිපත් කිරීමේ හැකියාවත් ලැබුණා. දුවේ පුතේ, ඔබ පාසලේදී විවිධ ක්‍රියාකාරකම් වල නියැලුණා. ඒන් ප්‍රධාන වන්නේ ඉගෙනුම් සහ ඉගැන්වීම් ක්‍රියාවලිය. ඒ වගේම තමයි විෂය සමගාමී හා විෂය බාහිර ක්‍රියාකාරකම්. මෙහිදී නිරන්තරයෙන් ඔබව ඇගීමට ලක් කරා. ඔබට මතකයි. ඒ වගේම තමයි මානව සම්පත් කළමනාකරණයේදී සාර්ථකත්වයේ ඇගීමේ විවිධ නිර්ණායක තියෙනවා. අපි මේ අවසාන පාඩමෙන් ඉගෙන ගන්නේ ඒ නිර්ණායක පිළිබඳව. මෙහිදී අපි අපේක්ෂා කරනවා ඔබගේ හැකියාවන් ලෙස මානව සම්පත් කළමනාකරණයේ කාර්ය ඇගීමේ නිර්ණායක ලැයිස්තුගත කිරීමේ හැකියාව ඔබට ලැබෙනවා. ඒ වගේම තමයි එක් එක් නිර්ණායකය පැහැදිලි කිරීමේ අවස්ථාවත් ඔබට ලැබෙනවා. අපි සලකා බලමු මේ ප්‍රධාන නිර්ණායකයන් මොනවද කියලා. එකක් තමයි ශ්‍රම පිරිවැටුම, එනම් සේවක පිරිවැටුම. දෙවෙනි එක වන්නේ සේවක ප්‍රවාසිතාව. ඊළඟ එක ශ්‍රම ඵලදායීතාව. අපි මේ නිර්ණායකයන් එකිනෙක වෙනම සලකා බලමු. මෙහිදී ශ්‍රම පිරිවැටුම කියලා අදහස් කරන්නේ යම් කාලයක් තුල සේවකයන් ආයතනයේ ඉවත් යාමේ ශීඝ්‍රතාව ශ්‍රම පිරිවැටුම හෙවත් සේවක පිරිවැටුම ලෙස හඳුන්වනු ලබනවා. මේ ගණනය කරන ලබන්නේ කාලච්ඡේදයේ ඉවත් වූ සේවක සංඛ්‍යාව බෙදනවා කාලච්ඡේදයේ සේවයේ නිරතව සිටි සාමාන්‍ය සේවක සංඛ්‍යාවෙන්. වැඩි කරනවා 100ෙන්. මේදී අපිට ලැබෙනවා ශ්‍රම පිරිවැටුම් අගය. මානව සම්පත් කළමනාකරණයේ සාර්ථකත්වය සඳහා ශ්‍රම පිරිවැටුම පහළ අගයක් ගැනීම ඉතාම යෝග්‍ය වෙනවා. අපි ඊළඟට සලකා බලමු සේවක ප්‍රවාසිතාව. සේවකයන් සේවයට නොපැමිණීම හා සේවයට පැමිණ සේවය නොසැපීම නිසා ආයතනයේට සේවය අහිමි යාම අපි හඳුන්වන්නේ සේවක ප්‍රවාසිතාව කියලා. මේක සිද්ධ වෙන්න පුළුවන් මෙන්න මේ විදිහටත්. සේවකයන් ආයතනයට එනවා විවේක කාලය වැඩිපුර ගන්නවා. ආයතනයේ සේවය නොලැබී යනවා. ප්‍රමාද වී සේවයට පැමිණෙනවා. නියමිත වේලාවට පෙර සේවා ස්ථානයෙන් පිට වෙන යනවා. ඒ විටත් මොකද සිද්ධ වෙන්නේ? ආයතනයේට සේවය අහිමි වී යනවා. මේකත් ගණනය කරන්න පුළුවන්. සේවකයන් වැඩට නොපැමිණීමෙන් අහිමි වූ දින ගණන බෙදනවා. සේවකයන් වැඩ කිරීමට නියමිතව තිබූ දින ගණනෙන් වැඩි කරනවා 100ෙන්. මම කැමති දුවල පුතාලාට මතක් කරන්න 2019 ව්‍යාපාර අධ්‍යයනය එක පත්‍රයේ 26 වෙනි බහුවර්ණ ප්‍රශ්නය අහලා තියෙන්නේ සේවක ප්‍රවාසිතාව ගැන. ඒ අනුව ඔබට පැහැදිලි ඔබ ඉගෙනගත්ත දේවල් වලින් තමයි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න සකස් කරනු ලබන්නේ. ඊළඟට අපි බලමු ශ්‍රම ඵලදායීතාව. කිසියම් කාලච්ඡේදයක් තුල ආයතනයක සේවක යෙදවුම් හා නිමවුම් අතර සම්බන්ධතාවය අපි දක්වනවා ශ්‍රම ඵලදායීතාව කියලා. මේ ගණනය කරන්නේ නිමවුම බෙදනවා සේවක සංඛ්‍යාවෙන්. එතකොට අපිට ලැබෙන්නේ ශ්‍රම ඵලදායීතාව. ආයතනයක මානව සම්පත් කළමනාකරණයේ සාර්ථකත්වය සඳහා මෙහි සඳහන් කළ නිර්ණායකයන් තුනම යොදා ගනු ලබනවා. අපි මේ දක්වා ඉගෙනගත් පාඩමේ සාරාංශය බලමු. මානව සම්පත් කළමනාකරණයේ සාර්ථකත්වය ඇගීමේ නිර්ණායක හඳුනා ගැනීමේ හැකියාව ලැබුණා. ශ්‍රම පිරිවැටුම, සේවක ප්‍රවාසිතාව, ශ්‍රම ඵලදායීතාව. ඒ වගේම තමයි එම නිර්ණායක අනුව අදාළ ගණනය කිරීම සිදු කරන ආකාරයත් අපිට කරන්න පුළුවන් වුණා. අපි දුවේ පුතේ ඇගීමකට යමු. මානව සම්පත් කළමනාකරණයේ අසාර්ථක වූ ආයතනයකට සාර්ථක මානව සම්පත් කළමනාකරණයක් සලසා ගැනීම සඳහා ඔබට ඉදිරිපත් කළ හැකි යෝජනා දෙකක් විස්තර කරන්න. ඔබට නිදහස තියෙනවා ඔබ කැමැතිම යෝජනා දෙකක් මේ දක්වා ඉගෙනගත් පාඩම ඇසුරෙන් ඔබට ඉදිරිපත් කිරීමට. මම මතක් කරන්න කැමතියි නිපුණතාවයේ 16 යටතේ ඔබ මේ වෙන විට මානව සම්පත් කළමනාකරණයේ ඉගෙනුම ලැබුවා. මේ ආශ්‍රයෙන් විභාගයේදී ප්‍රශ්න ඔබට ලැබෙනවා. ඒ හින්දා ඔබ මේ ප්‍රශ්නවලට සාර්ථකව මුහුණ දීමට විවිධ අභ්‍යාසවල නියැලෙනවා නම් ඒක ඔබේ සාර්ථකත්වය සඳහා ඊටාම වටිනවා. මම ඔබ සියලු දෙනාටම සාර්ථකව විභාගයට මුහුණ දීම සඳහා සුබ පතනු ලබනවා. ආයුබෝවන්.